පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව අපට හැම වෙලාවකම උගන්වන්නේ මේ සාංශාරික ගමන භව ගමන සම්පූර්ණයෙන්ම නතර කරලා දාන බොහොම කාලෙකින් ඇහෙන දුර්ලභ පණිවිඩයක්. එතකොට පින්වත්නි මේ ආස්වාදය නිසා ආස්වාදය කියන ස්වභාවය නිසා මේ සංසාරය කියලා එකක් අපිට නිර්මාණය වෙනවා. ඒක අපි නිර්මාණය කරගන්නවා. ඒක මේ දෙවියෙක්වත් ලෝකේ වෙන කවුරුවත් හදන එකක් නෙමෙයි. මේ ආස්වාදයේ මුල් කරගෙන සංසාරය කියලා ගමනක් හැදෙනවා. එතකොට පුද්ගලයා ආසා කරන්නේ ආස්වාදයට ආසා කරනකොට නිර්මාණය වෙනවා සංසාරය කියලා එක. ඒතර ආස්වාදයට තමයි සංසාරයට ආසා කරන්නේ. ආස්වාදයට ආසා කරනකොට සංසාරේ නිර්මාණය වෙනවා. හරියට දැන් ඒක මේ වගේ දැන් මාළුවෙක් පින්වත්නි ආසා කරන්නේ ඇමටද බිලිකොක්කටද? මාළුවෙක් ආසා කරන්නේ ඇමට. ඒතර මාළුවා ඇමට ආසා කිරීම නිසා බිලිකොක්කේ පැටලෙනව නේද? අන්න ඒ වගේ. මාළුවා කවදාවත් බිලිකොක්කට කැමති නෑ. හැබැයි මාළුවා ඇම කියන ආස්වාදයට කැමති වීම නිසා මාළුවාට ගැලවෙන්න බෑ බිලිකොක්කින්. ඒ වගේ ආස්වාදය මේ ලෝකේ ආස්වාදයක් තියෙනවා. රූපේ තුල, විඳින දේවල් තුල, හඳුනා ගන්න දේවල් තුල හැම එකම ආස්වාදයක් තියෙනවා. විඳින ඒ කියන්නේ රූපේ මුල් කරගෙන විඳින මේ රූපේ ආස්වාදයක් නැත්තේ නෑ. මේ රූපේ නිසා ඔබට ওই කොණ්ඩේ නිසා, ඇඟ නිසා ඔබට යම් කිසි සැපයක් සොම්නසක් තියෙනවා නම් ඒක තමයි රූපේ ආස්වාදේ. නැත්තේ නෑ. තියෙනවා එක. විඳින දේවල් වල ආස්වාදයක් තියෙනවා. එහෙම නෑ කියලා නෑ. එතකොට හඳුනා ගන්න දේවල් වල මගේ දරුවා, මගේ ගෙදර, මගේ කාර් එක, මගේ ඥාතිවරයා, මගේ ස්වාමියා කිය අල්ල ගන්න හඳුනා ගැනීම තියෙන්නේ. සචේතනික හෝ අචේතනික ඒ හැම දෙයකම තියෙනවා ආස්වාදය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අන්නේ ආස්වාදේ නිසා තමයි පින්වත්නි සංසාරයට පුද්ගලයා පැටලෙන්නේ. ආස්වාදයක් නැත්තම් ආස්වාදේ දැකලා ඒක ආදීනවයට ආවොත් එහෙම ආයේ ආදීනවයට ආපු කෙනාට සංසාරේ නිර්මාණය වෙන්නේ නැහැ. මේක මම මේ සරල කරලා කියන්නේ. එතකොට අද අපි ඔබට දේශනා කරන දේශනාව ඊටාම ගැඹුරු දේශනාවක්. මම හැබැයි සරල කරලා කියන්න උත්සාහ කරනවා. බුද්ධ දේශනාවේ තියෙනවා මජ්ක්‍ධිම නිකාය කියලා කොටසක්. ඒකේ තියෙනවා උපරිපන්නාසකේ කියලා කොටසක්. ඒකේ තියෙනවා මහා සලායතන වර්ගය කියලා තව කොටසක්. ඒක තියෙන සලායතන වර්ගය. මහා සලායතන සූත්‍රය. එතකොට මහණෙනි මම මේ ආයතන 6 ගැන ඔබට කියන්නම් කියලා තමයි දේශනාව පටන් ගන්නෙ. මේ දේශනාව කරන කාලේ අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට තමයි මේ බණ කියන්නේ. හැබැයි මේ වගේ එක දේශනාවකින් ඕනනම් රහත් වෙන්න පුළුවන්. දැන් ත්‍රිපිටකේ ගොඩාක් දේශනා වුමනා නැහැ. අපි හැමදාම කියනවා වගේ මේක දේශනාවකට අනුව ජීවිතේ පුහුණු කළා නම් අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්. දැන් අද තියෙන ප්‍රශ්නය මිනිස්සු මෙහිම ධර්මයක් පුහුණු කරන්නේ නැති එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. මිනිස්සු හොඳට බණ අහනවා. ඊට පස්සේ ඒවා හොඳට මතක තියාගන්නවා. හැබැයි ඒවා Tamanගේ පුද්ගලික ජීවිතවලට ගැලපෙන්නේ නැහැ නේ ධර්මයේ. ඒ ගැලපෙන්නේ නැති නිසා මිනිසුන්ට මේ ධර්මයේ පරිපූර්ණ හරේ තියෙන අත්විඳින්න ඕන දේ එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ. හේතුව හුඟක් බණ දන්නවා. ඒ බණ ජීවිතේට ගැලපිලා නැහැ. දැන් බලන්න මේ වගේ දේශනාවක් කෙලින්ම නිවනට කියන්නේ. මේවා මේ දේශනාවල මේ සුගතියට යෑමක්, දිව්‍ය ලෝකවල යෑමක් මොකක්වත් නැහැ. ඉතින් මේක දේශනාවක් කරනකොට රහතන් වහන්සේලා 500ක් විතර බිහි වෙලා තියෙනවා. ඒක පුදුම නෑ. ඇයි? මේ එක දේශනාවක තියෙනවා සම්පූර්ණයෙන්ම මේ සංසාරය නිර්මාණය නොවන විදිහට Taman කල්පනා කරන්නේ කොහොමද? Taman හැසිරෙන්නේ කොහොමද? Tamanගේ ජීවනචර්යාව ගොඩනගා ගන්නේ කොහොමද? Tamanගේ ගනුදෙනු ටික හදාගන්නේ කොහොමද? ඒ හදාගන්න ජීවිතය ඇස්සේ සාංශාරික භව ගමනක් නිර්මාණය නොවන විදිහට හිත හදාගන්න විදිය ගැන භාග්‍යතුන් වහන්සේ අපිට මේක දේශනාවකින් කියලා දෙනවනේ. මේ බණ ගොඩාක් ඕනේ මේ පුහුණු කරන කෙනෙකුට. පළවෙනි බුද්ධ දේශනාවයි දෙවෙනි දේශනාව, ඒ කියන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රයයි අනාත්ම ස්වභාවය ගැන කියපු දෙවෙනි දේශනාවයි දේශනා දෙක ඉවර වෙනකොට රහතන් වහන්සේලා 5 නමක් බිහි වෙලා තියෙනවනේ. එතකොට රහතන් වහන්සේලා 5 නමක් දේශනා දෙකකින් බිහි වුණා නම්
ඔය අභිධර්මයේ වගේ ගැඹුරු කාරණා ඒ තුල ඉතින් අන්තර්ගත වුණාට අභිධර්ම පිටකයක් විදියට පස්සේ කාලේ තමයි සංවර්ධනය වුනේ. නමුත් අභිධර්මයට අදාළ මොකක්වත් එතන ප්‍රධාන ධර්ම කාරණා විස්තර වුන්නේ නෑනේ. එතකොට අපිට තේරෙනවා පළවෙනි දේශනාවයි දෙවෙනි දේශනාවයි දෙක තුල දැන් සමහර අය කියනවනේ ඔය සූත්‍ර දේශනා ඇහුවට වැඩක් නැහැ ඕවෙන් කොහොමද rahat වෙන්නේ කියලා. එතකොට ප්‍රශ්නයක් තියෙනව නේද? පළවෙනි ධම්මචක්කපවත්තන සූත්‍රය ඉවර වෙලා අනිත් දෙවෙනි දේශනාව කරනකොට මේ පස් දෙනාම rahat වෙලා තියෙනවා. එතකොට අපිට එකක් තේරෙනවා මොකද්ද? මේ වගේ ගැඹුරු දේශනාවකට අනුව ජීවනචර්යාව ගලප ගන්නකොටම යා නිකලස් වෙන්න පටන් ගන්නවා. එයාව නිවෙන්න පටන් ගන්නවා. එතකොට මේ වගේ දේශනාවක විශේෂත්වය තමයි මේක හොඳ සිහියෙන් අහන්න. එතකොට මේ දේශනාව සිහියෙන් ඇහුවට පස්සේ තේරෙයි මේ කියන කතාවේ ලොකු ඇත්තක් තියෙනව නේද කියලා. දැන් මේකේ තියෙන ආයතන 6 ගැන. මහණෙනි මම නුඹලාට ආයතන 6 ගැන කියන්නම්. මම ඔබලාට මේ කතාව කියන්නම්. සාදුකං මනසිකරෝත මහණෙනි හොඳට මනසිකාරය කරන්න. තං සුනාත හොඳට අහන්න කියනවා. තං සුනාත සාදුකං මනසිකරෝත හොඳට මනසිකාරය කරන්න කියනවා. වාසිස්සාමීති මම දේශනා කරන්නම් කියලා තමයි දේශනාව පටන් ගන්නෙ. දැන් බලන්න මේ දේශනාව පටන් ගන්නෙ දැන් බලන්න මේ සලායතන කියන ආයතන 6 යනයි කියලා තියෙන්නේ. ඒකට ආයතන 6 තමයි පින්වත්නි තණ්හාව නිෂ්පාදනය කරන්නේ. එහෙමනම් තණ්හාව නිෂ්පාදනය කරන ආයතන 6 තුල නම් මේ ආයතනවල තණ්හාව නිෂ්පාදනය කරන එක නතර කරලා දැම්මොත් ඒ නතර කරලා දැම්මට පස්සේ ආයෙ උපදින්නේ නැහැ. එතකොට ඒක තමයි මේකේ තියෙන්නේ. එතකොට ඒ කාලේ බණපද 5කින් පොඩි දේශනාවකින් අරහත් වුණා කියන්නේ ඒගොල්ලෝ මේ පණිවිඩේ කෙලින්ම ඉලක්කයටම හරියටම ඒ ඉලක්කයටම ඇල්ලුවා දේශනාව. ඒ ඉලක්කයටම අල්ලගත්තට පස්සේ තේරුණා මේක තමයි මේකේ න්‍යාය හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති වෙනවා හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා. ඇහේනම් තණ්හාව නිෂ්පාදනය කරන්නේ ඇහි ක්‍රියාවලිය තුලම තණ්හාව නිෂ්පාදනය නොකරට පස්සේ ඊට අනුව හැදෙන මේ જાතියක්වත් ඊට අනුව හැදෙන ඇහැ නිසා ඇති වෙන තණ්හාවක්වත් උපාදානයක්වත් උපාදානය නිසා ඇති වෙන භවයක්වත් භවය නිසා ඇති වෙන જાතියක්වත් જાතිය නිසා ඇති වෙන ජරා මරණවල මොකුත් නැහැ කියලා තේරුම් ගත්ත එච්චරයි. ඊට පස්සේ ඒගොල්ලන්ට මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් මොකුත් තිබ්බේ නැහැ ඒ අයට. ඒගොල්ලෝ මැරුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ධම්සභාවේදී කිව්වා මහණෙනි අර මිනිස්සයා රහත් වුණා ඒ මිනිස්සයා නිවන් දැක්ක කියලා. ලොකු ආදාහන කටයුතු මොකක්වත් එහෙම ලොකුවට තිබුණේ නැහැ සමහර අවස්ථාවල. නමුත් මැරුණාම කිව්වා මේ එයා නම් මේ මහණෙනි පිරිනිවන් පෑවනේ ආයි ඉපදුන්නේ නැහැ කිව්වා. එතකොට ඒක මහා විශාල දෙයක් විදිහට භාග්‍යතුන් වහන්සේ දැක්කේ නෑ. මොකද උන්වහන්සේ මේ පණිවිඩය තුලින් අපිට මේ රහ ඇතර මේක රහසක් හේතුව මේක මේ කල්ප ගානකින් මතුවෙන එකක් මේක. අපි මේ කල්ප ගානකින් මතුවෙච්ච මේ ධර්මයේ එක පැත්තකින් තියලා බෝධි පූජා කවි කී ඉන්නවා. ඒකල් අපෙන් අහනවා අනේ හාඳුරනේ ඇයි රහත් වෙන්නේ නැති කියලා. ඇයි ඒ කාලේ සෝවාන් වුණා නම් ඇයි දැන් බැරි කියලා අහනවා. ඇයි බෝධි පූජා කවි ටිකට සෝතාපන්න කරන්න බෑනේ. ඒවා හොඳයි තමයි. බුද්ධ පූජාවට ව්‍යංජන දැන් ගොඩාක් හදලා ඔය පූජා ටික කරා කියලා රහත් වෙන්නේ. හැබැයි ඒකත් හොඳ දෙයක්. ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙකුට විශාල අනුග්‍රහයක් තියෙන දෙයක්. හොඳයි. දැන් අපි මේ දේශනාව බලමුකෝ. දැන් මේ දේශනාව තියෙන්නේ මුන්නහන්සේ මතක් කරනවා චක්කුම් බික්කවේ අජානං අපස්සං යථාභූතං මහණෙනි ඇස පිළිබඳ නොදන්නාකම නොදක්නාකම ඔන වචන දෙකක් කියනවා. ඇස පිළිබඳ නොදක්නාකම යථාභූතං ඇත්ත කතාව දන්නේ. ඇත්ත කතාව දකින්නෙත් නැහැ ඇත්ත කතාව දන්නෙත් නැහැ. මොකක් ගැනද? මේ ඇහැ පිළිබඳ. දැන් මට මේ දේශනාව කරනවා නම් අඩුම පැය 4ක්වත් යන නිසා මං ඇහැ ගැන විතරක් කියනවා. හැබැයි ඔබ ඥානවන්ත නම් මේක කනටත් ගලප ගන්න ආයතන 6යිනේ තියෙන්නේ. ඇස කන නාසය දිව කය මනස. මේ ආයතන 6 නිසා තමයි පින්වත්නි තණ්හාව නිෂ්පාදනය කරන්නේ. එතකොට මේ ඇහැ කන නාසය දිව කය මනස කියන ආයතන 6 තුලම පරිස්සම් වුණොත් එහෙම ඒ ආයතන 6 ළඟම පරිස්සම් වෙන ශ්‍රාවකයා සම්පූර්ණයෙන්ම නිවෙන්න පටන් ගන්නවා. එතකොට මම මේ ඇහැ ගැන විතරයි දැන් අද කියන්නේ. ඔබ මේක කනටත් ගලප ගන්න, නාසයටත්, දිවටත්, කයටත්, මනසටත් ඔක්කොටම ගලප ගන්න. කොහොමද කිව්වේ? උන්වහන්සේ මතක් කරනවා චක්කුම් බික්කවේ අජානං අපස්සං යථාභූතං මහණෙනි මේ ඉපදෙමින් මැරෙමින් යන මිනිහා
සත්වයා ඇසේ අජානං අපස්සං ඇස ගැන දන්නෙත් නෑ කියනවා ඇස ගැන දකින්නෙත් නෑ කියනවා. ඒ කියන්නේ ඇසේ ඇත්තම කතාව ඇහෙන් බලන්න බෑ පින්වත්. ඒ කියන්නේ දකින්නේ නෑ කිව්වම මේ ඇහැට පේන එකක් ගැන හිතන්න එපා. ඇහි ඇත්ත කතාව දකින්න ඕනේ මනසින්. මනසෙන් නැතුව ඇහි ඇත්ත කතාව පේන්නේ. අපි හිතන්නේ ඇහැට තමයි පේන්නේ කියලා. ඇහැට නෙමෙයි පේන්නේ. පෙනීම ASCII විශාල මානසික ක්‍රියාවලියක් තියෙනවා. මේ ඇහැට පේන්නේ ඇහැට පේනවා නම් අපි හිතන්නේ ඇහැට පේනවා කියලානේ. නමුත් ඇහැට පේනවා නම් මලමිනි වලටත් පේන්න ඕන. ඒ මලමිනි වලටත් ඇස් තියෙනවා. මලමිනි වලටත් රූප පේනවා. ඒගොල්ලන්ට පේන්නේ නැත්තේ අපි ඒ කියන්නේ ඇහි නෙමෙයි මේ කාර්යය වෙන්නේ කියලා තේරෙනවා නේද? ඇහැ උදව් වෙනවා. ඒක හරි. ඒක වෙන කතාවක්. අනික ඇහැට ලොකු දෙයක් කරන්නත් බෑ. ඇහැට ලොකු දෙයක් කරන්න බෑ. ඇහැට ඔය ඇහිබැම්ම ටිකවත් බලන්න බෑනේ. ඔබගේ ඇහැට උඩින් තියෙන ඇහිබැම්ම ටික ඔබේ ඇහැට පේනවද? පේන්නේ නැහැ. ඇහි සීමාව හරි පොඩි. ඇහැට ලොකු ඒවා කරන්න බෑ. ඒ නිසා මේ ඇහැ උදව් වෙනවා. ඒක හරි. දැන් මේ ඇහි ක්‍රියාවලිය දැන් මෙතන කියන්නේ ඇහි ක්‍රියාවලිය දන්නේ නැතිකම නිසාත් දකින්න නැතිකම නිසා. දකින්න කියන්නේ ප්‍රඥාවෙන් දකින්න ඕන. දකින්න නැතිකමත් නිසාත් යථාභූතං. යථාභූත ඇත්ත කතාව එයා දන්නේ නැතිකම නිසා ඊට පස්සේ උන්වහන්සේ කියනවා නිසා කියන එක තනින් ඔයක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා රූපේච භික්කවේ අජානං අපස්සං යථා භූතං. මහණෙනි ඇහැ ගැන විතරක් නෙමෙයි මේ මිනිහා රූපේ ගැනත් ඇත්ත කතාව දන්නේ නැහැ කියනවා. අපි හිතනවා මේ රූපවල තමයි අවුල තියෙන්නේ කියලා. මේ රූපවල රාගේ තියෙනවා රූපවල තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. නෑ නෑ පින්වත්නි ඒක මානසිකව ඇති වෙන ක්‍රියාවලිය. මේ බාහිර ලෝකේ රූපවල මොකක්වත් නෑ. ඒවා හැම්ම තියෙනවා. එතකොට ඒක මං ඇතුළට ගන්න විදිය අනුව නේද ප්‍රශ්නේ ඇති වෙන්නේ. දැන් මේ බාහිර රූපවල රාගේ නෑ. මං ඇතුළට ගන්න විදියට හැබැයි බාහිර රූපේ රාගේ තියෙනවා නම් ඒක දිහා බලන හැමෝටම රාගේ ඇති වෙන්න ඕනද නැද්ද? ඇති වෙන්න ඕන. අම්මා කෙනෙකුට දුව දිහා බලනකොට රාගයක් ඇති වෙන්නේ නැහැ නේ. එතකොට අම්මා මේ දරුවා පිළිබඳ මේ අම්මාට සහෝදරයාට රාගය උපදින්නේ නැහැ නේ. එහෙමනම් ඒ කාන්තාව ළඟ නම් රාගය තියෙන්නේ. මම මේවා තේරෙන්න මේ කියන්නේ. කාන්තාව ළඟ නම් රාගය තියෙන්නේ අර ඔක්කොටම ඇති වෙන්න ඕනද නැද්ද? ඇති වෙන්න ඕන. එහෙමනම් අපිට තේරෙනවා එයා ළඟ නෙමෙයි රාගය තියෙන්නේ. එයා ගැන මම ඒ රූපේ මං ඇතුළට ගත්ත විදිහ අවුලක් තියෙන්නේ කියලා තේරෙනවද? එවන එයා රූපේ ගැන රූපේච භික්කවේ අජානං අපස්සං යථා භූතං. රූපේ ගැනත් ඇත්ත කතාව දන්නෙත් නැහැ. යථා භූත කතාව දන්නෙත් නැහැ. දැකලත් නැහැ. රූපේ දැකලත් නැහැ. ඒ කියන්නේ කෙනෙක් කියන්න පුළුවන් නෑ ඔය අපි දකින්නේ රූපේ නෑ. රූපේ ඒ ඇහෙන් නෙමෙයි මේ ප්‍රඥාවෙන් දකින්නේ කියන්නේ. ඇත්තටම මේ රූපේ පිළිබඳ මේ දැක ගන්නකොටම ඒ කියන්නේ රූපේ පිළිබඳ ඇත්ත කතාව දැක ගන්නකොටම යා සෝතාපන්න වෙනවා. දැනගන්නකොට තමයි රහත් වෙන්නේ. මෙතන දෙකක් කියනවනේ අජානං අපස්සං කියලා. මේ ඒ කියන්නේ දැනගන්නවා දැක ගන්නවා. දැක ගන්නවා දැනගන්නවා නෙහිමයි. එතකොට දැකීම හරියට ගන්නකොට එයා සෝතාපන්න වෙලා ඉවරයි. ඒ සම්මාදිට්ඨිය හදා ගන්නකොට ඒ සම්මාදිට්ඨිය තුලින් දැක්ම හරියට හදා ගන්නකොට සෝතාපන්න වෙලා රූපේ ඇත්තම කතාව දැනගන්නකොට රහත් වෙනවා. අන්න එහෙමයි. දැක්කහම සෝතාපන්නයි දැනගත්තාම රහත් වෙනවා. එහෙනම් පළවෙනියෙන් අපි මොකද්ද කරන්න ඕන? ඔය රූපේ ඇත්ත කතාව මේ දැනගන්න ඕන. දැනගත්තාම යාට හිතෙනවා මේක දැක ගන්න. රූපේ ඇත්තම කතාව දැක ගන්න දවසක් එනවා. එතකොට තමයි රහත් වෙන්නේ. එහෙමනම් අපිට දැන් පළවෙනි පියවර විදියට තියෙන රූපේ ඇත්ත කතාව දැනගන්න එක විතරයි. එතකොට මේ දැනගන්න පුළුවන් මේ දේශනා හරහා විවිධ විදිහට. ඒකනේ මේ සෝතාපන්න කියන ස්වභාවය මේ සම්පූර්ණයෙන්ම බුද්ධ කාලේ ඇති වුණේ බණ අහලා ගොඩක් අය. ඒ කියන්නේ බණ අහන එකෙන්ම සෝවන් වෙන්න පුළුවන් කියලා නෙමෙයි කියන්නේ. නමුත් ಭಾರತයේ විශාල පිරිසක් සෝතාපන්න වුණේ කොහොමද? ධර්ම ශ්‍රවණයෙන් සෝවන් වුණේ. ඒගොල්ලන්ට පිරිපුන් ප්‍රඥාව තිබ්බ. අන්න මං කියන කතාව බලන්න කොච්චර ගැළපෙනවද කියලා. මෙතන කියනවා අජානං අපස්සං යථා භූතං කියලා. රූපය ගැන දැනගන්න කොටයි දැක ගන්න කොටයි එයාගේ සම්පූර්ණ නිකලෙසනවා කියලා. එහෙමනම් දැනගන්න එක දේශනාවක් කරා කරගන්න පුළුවන්. පර්යාප්ති ශාසනය බබලන්නේ එහෙමනේ. පර්යාප්තිය නිසා ඒ කියන්නේ Tamanට ඇතුළ ඇති වෙන දහම් දැනුම නිසා තමයි ප්‍රතිවේදයත් ප්‍රතිපත්තියත් පූර්ණේ වෙන්නේ. පළවෙනියෙන් මොකද? පළවෙනියෙන් පර්යාප්ති ශාසනය. දහම් දැනුම තුලින් Taman මේක Tamanගේ මනසට ගන්නවා. මම මේ කියන එක ගැඹුරු නිසා සමහර විට ටිකක් මේක නිකන් ඕලාරික බණක් වගේ හිතෙන්න පුළුවන්. නමුත් කල්පනා කර මේක ඔලුවට ගන්න මේක දන්නේ නැත්නම් මේක මොකක්වත් දැනගෙන වැඩක් නැහැ. ඒකයි. මේ බුදු කෙනෙක්ගේ මුඛ්‍ය ඉලක්කයට සම්බන්ධ දේශනාවක් මේ අපි කරන්නේ.
එතකොට ඇහැ ගැන කතාව දන්නෙත් නැහැ, රූපය ගැන කතාව දන්නෙත් නැහැ මේ මනුස්සයා. ඊට පස්සේ මතක් කරනවා චක්කු විඥානම් භික්කවේ අජානං අපස්සං යථා භූතං. ඇහැයි රූපයයි දෙක එකතු වුණාට වැඩක් නැහැ. ඇහි විඥානය කියලා එකක් තියෙනවා. ඇහි විඥානය කියලා කොටසක් තියෙනවා. අන්නේ විඥානය කියන එක ගැන මේ මනුස්සයා දන්නෙත් නැහැ. ඇහැ ගැන දන්නෙත් නැහැ. ඇහැට හම්බෙන රූපය ගැන දන්නෙත් නැහැ. ඇහි විඥානය කියලා එකක් තියෙනවා. ඔය ඇහි විඥානය නිසා තමයි පින්වත්නි දකින්නේ. විඥාන කාය හයක් තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. ඇයි ආයතන හයට වෙන වෙනම තියෙන්න ඕනේ. ඇහැට චක්කු විඥානේ, කනට සෝත විඥානේ. සෝත විඥානේ නැත්තම් මේ කන, කන් සිදුර, කම්බේරේ, කරා සද්ද මොනවා වුණත් වැඩක් නැහැ. මානසිකාර ප්‍රත්‍යයෙන් විඥානේ ඇති වුණොත් තමයි එතනින් පස්සේ ස්පර්ශ වෙලා ඊට පස්සේ විඳින්න පටන් ගන්න. ඒකට ස්පර්ශ වෙලා විඳිනවා කියන එක මේ ඔන්න දැන් මම බැලුවා, දැන් මට පේනවා, ඔන්න මම දැන් ඒක මයි චක්කු විඥානේ ඇති වුණා, දැන් මම ස්පර්ශ වෙන්නයි යන්නේ. එහෙම එකක් නැහැ. මේ දැක්ක සනින් මේ ක්‍රියාවලිය ඇති වෙනවා. හැබැයි මේ බුදු කෙනෙක්ගේ හිතේ විතරයි මේ ධර්මයේ උපන්නේ. මේ ක්‍රියාවලිය ලෝකේ කාටවත් අහුවුන්නේ නැහැ නේ. දැන් බලන්න ඇහැ ගැනයි විඥානය එකයි තියෙන්නේ. විඥානේ ආකාර හයක් තියෙනවා. අන්න ඒක මතක තියාගන්න. මේ විඥාන හයක් නැහැ. විඥාන එකයි තියෙන්නේ. ඒ විඥාණයට ආකාර හයක් තියෙනවා. චක්කුසෝත ගාන જીවහා කාය මනෝ කියලා විඥාන කාය හයක් තියෙනවා. ඇහැ මුල් කරගෙන තමයි ඇහි විඥානය කියන්නේ චක්කු විඥානය ඇති වෙන්නේ. එතකොට චක්කු විඥානය ඇති වුණාම පස්සේ තමයි ආ දැනගන්නේ. එතකොට ඔන්න තුනක් දැනගන්නවා. දැන් තුනක් ගැන දන්නෙත් නැහැ, දකින්නෙත් නැහැ, යාට යථාභූත ඥානයකුත් නැහැ. ඇහැ දන්නෙත් නැහැ, රූපය දන්නෙත් නැහැ, ඇහි විඥානය දන්නෙත් නැහැ. එතකොට මේ තුනම දන්නෙත් නැහැ. ඊට පස්සේ පින්වත්නි වැදගත්ම දේ තමයි උන්වහන්සේ මතක් කරනවා චක්කු සම්පස්සපච්චයා uppajjati වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අජානං අපස්සං යථා භූතං. ඊට පස්සේ ඇහි ස්පර්ශය ගැන දන්නෙත් නැහැ. ස්පර්ශය කියන්නේ ඇහැයි රූපයයි ඇහි විඥානයයි කියන තුන එකතු වෙන එකට කියනවා ස්පර්ශය කියලා. මේ තුන එකතු වුණාම ස්පර්ශ වෙනවා කියන්නේ. ස්පර්ශ වුණාන් පස්සේ තමයි පින්වත්නි විඳින්න පටන් ගන්න. අන්න ස්පර්ශ වීම නිසානේ මොකක් හරි දෙයක් වෙන්නේ. ස්පර්ශ වුණ ගමන් දැන් ලී කෑලි දෙකක් එකට අතුල්ලන ස්පර්ශ කරනකොට ගින්නක් ඇති වෙනවනේ. අන්න ඒ වගේ. ඇහැට රූපයක් හම්බෙලා චක්කු විඥානය ඇති වුණාම තමයි මේ පස්සපච්චය වේදනා. අන්නේ ඒකට කියනවා ස්පර්ශය. මේ තුන එකතු වෙන එක ස්පර්ශය. ස්පර්ශ වුණාම විඳිනවා. පස්සපච්චය වේදනා. ස්පර්ශ වීම නිසා විඳිනවා. විඳින්නේ ස්පර්ශ වුණානේ. ස්පර්ශ වුණාම ගින්නක් හට ගන්නවානේ. දැන් ලී දෙකක් එකට අතුල්ලනකොට ගින්නක් හට ගන්නවා. ඒතකොට මේ ගින්න තියෙන්නේ ලීයේ නෙමෙයි. ලී කෑල්ල කපලා බැලුවට ගින්නක් නැහැ ලී ඇස්සේ. එහෙනම් ගින්න එළියෙන් ආවද නැහැ? එළියෙන් ආවෙත් නැහැ. එහෙනම් ගින්න නැති උනේ කොහොමද? ගින්න නැතුනේ ස්පර්ශ වීම නිසා. අන්න බලන්න මේ ධර්මයේ කොයිතරම් මේ ලෝකේ රිද්මයත් එක්ක ගැලපෙනවද බලන්න. එතකොට මේ ලී දෙක අතුල්ලනකොට ගින්නක් හටගත්තා. අන්න ඒ වගේ ස්පර්ශ වෙනාම විඳිනවා. පස්සපච්චය වේදනා. විඳිනකොට මොනවද විඳින්නේ? විඳින්නේ තුනයි මොනවද? එක්ක සැප වේදනාවක්. ඇහැ නිසා ඊට වඩා එකක් තියෙනවද බලන්න. එක්ක දුක් වේදනාවක්, එක්ක මධ්‍යස්ථ විඳීමක්. එක්ක ඇහැ නිසා ඔබට සැප වේදනාවක් ඇති වෙනවා, එක්ක දුක් වේදනාවක් ඇති වෙනවා, එක්ක මධ්‍යස්ථ විඳීමක් ඇති වෙනවා. ඇයි විඳීමේ? අර ස්පර්ශ වීම නිසා. පස්සපච්චය වේදනා. ඊට පස්සේ විඳිනකොට විඳින එක ගැන දන්නේ නැහැ මේ මිනිහා. විඳින කතාව දන්නේ නැහැ. දන්නේ නැති නිසා විඳින දෙයට ආසා කරනවා. ඒ කියන්නේ වේදනා පච්චය තණ්හා. විඳින දෙයට ආසා කරනකොට තමයි තණ්හාව ඇති වෙන්නේ. එහෙමනම් දැන් තේරෙනවද තණ්හාව නිෂ්පාදනය කරෙහි කියලා තේරෙනවද? ඇහැ මුල් කරගෙන කියලා තේරෙනවද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි මේක උනේ කියලා. නමුත් ඇහැ නෙමෙයි මේක කරේ. අපි හිතන්නේ ඇහැට පේනවා කියලා. නමුත් ඇහැට නෙමෙයිනේ මේ වැඩේ වෙලා තියෙන්නේ. ඇහැ තුල උනේ මේ බාහිර ආයතනේ අභ්‍යන්තර ආයතනයත් එක්ක ස්පර්ශ කරපු එක විතරයි. ස්පර්ශ කරනකොට මානසික ක්‍රියාවලියක් තියෙනව නේද? මේ මානසික ක්‍රියාවලිය නිසා නේද පින්වත්නි තණ්හාව ඇති වුණා. දැන් මේක කනටත් ගලප ගන්න. කොහොමද? කනට ශබ්ද ඇහෙනවා. මේ දෙක එකතු වුණාම මේ සෝත විඥානය කියලා එකක් මැදිහත් වෙනවා. මානසිකාර ප්‍රත්‍යයෙන් ඔය තුන එකතු වීම ස්පර්ශ වුණාම කන නිසා විඳිනවා. කොහොමද? ලස්සනයි කියලා විඳිනවා. එක්ක අල්ල ගන්නවා මේ විඳින දේ නිසා තණ්හාව ඇති වෙනවා. මගේ දරුවගේ කටහඬ, මේ අපේ අම්මගේ කටහඬ කිය එයා අඳුන ගන්නවා. ඒ අඳුනා ගැනීම තුල
සංජානාති තං විතක්කේති. සංජානනය කරාම විතර්ක ඇති වෙනවා. ඔහොම තමයි මේ ලෝකේ ඇති වෙන්නේ. ඒතකොට තණ්හාව කියන එක ඇති වෙන්නේ ඇහැ කන නාසය දිවකය මනස මුල් කරගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ඇහි කතාව ඇත්තටම දැනගත්තට පස්සේ ආය තණ්හාව නිෂ්පාදනය වෙන්නේ නැහැ කියලා. ඇයි යාට තේරෙනවා මේ නාම ධර්ම ටිකක් මගේ හිතේ ඇති වෙන්නේ මේ නාම ධර්ම නිසා නේද තණ්හාව ඇති වුනේ කියලා එයා දැනගන්නවා. දැන් බලන්න මේ විදිහට දැනගත්තාම ඇහි කතාන්දරය ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා ඇහැ පිළිබඳවත් රූපයේ පිළිබඳවත් ඇහි මේ චක්කු සම්පස්සේ ඇහි ස්පර්ශය පිළිබඳවත් චක්කු විඥානයේ පිළිබඳව චක්කු විඥානය නිසා ස්පර්ශ වීමත් ස්පර්ශය නිසා මිනිසු විඳිනවා සැපක් හෝ දුකක් හෝ මධ්‍යස්ථ විඳීම. ඒ විඳීම නිසා පින්වත්නි වේදනා පත්‍ය තන විඳිනකොට ඒ විඳින එක ගැන දන්නේ නැහැ මේ මිනිස්සයා. දන්නේ නැතිකම නිසා විඳින දේ නිසා තණ්හාව ඇති වෙනවා. වේදනා පත්‍ය තණ්හා. ඔන්න ඕක දන්නේත් නැහැ. ඒ දන්නේ නැතිකම නිසා ඊළඟට වෙන දේ කියනවා චක්කුස්මින් සාරජ්‍යති අන්න. ඇසට ඇලෙනවා ඊට පස්සේ. ඒක දන්නේ නැති මිනිහා මොකද වෙන්නේ? එයා ඇහැට ඇලෙනවා. එයා ඇහැට ඇලුනාම ඇහැට හම්බෙන රූප වලටත් ඇලෙනවා. අන්න බලන්න. ඇයි රූප වල කතාව දන්නේ නැහනේ? රූප වල කතාව දන්නේ නැති වුනාම එයා ඇහැටත් ඇලෙනවා, ඇහැට හම්බෙච්ච රූපයටත් ඇලෙනවා. ඊට පස්සේ රූප වලට ඇලෙනකොට එයා මේ රූප දැකීම පිණිස උදව් වෙන විඥානන ලක්ෂණේ වෙච්ච විඥාණයටත් ඇලෙනවා. ඊට පස්සේ විඥාණයට ඇලෙනකොට ඒ තුන එකතු වුණු ස්පර්ශයටත් ඇලෙනවා. අර ස්පර්ශ වීමට එයා හරි කැමතියි. ඒ කියන්නේ ඇහැට රූප දකින්නට එයා හරි කැමතියි. එතකොට ස්පර්ශයටත් කැමතියි. ස්පර්ශය නිසා ඇතිවෙන හිතේ වේදනාවක් තියෙනවා නම් ඒ සැප වේදනාවටත් එයා ඇලෙනවා. ඒකයි රහතන් වහන්සේලාට කිසි අදහසක් නැති ඇයි? ඇහි කතාව දන්නවා. දැන් බලන්න මේ ටික ගැන දැනගත්තාම පුදුමාකාර විදිහේ Tamanගේ මේ කතාවක් ඇහුවට හරියන්නේ නැහැ. මේක අහලා මනසට දාගත්තට පස්සේ යා ඇහි කතාව යාගේ මේ හැමමස්ලේ නහර ඇට මිදුළු වලට බැහැ ගන්නවා. එතකොට දක්කාම මේ අනේ මගේ දරුවා කියලා දැන් අපි මොකද වෙන්නේ? මේ එළියේ හදාගත්ත සංඥා ටික එළියේව ඇතුලේ සංඥාවක් ගන්නවා ඇතුළට. ඒ සංඥාවට අනුව එළියේක ගලප ඉන්නවා අපි. එතන මගේ දරුවා කියලා සංඥාව ඇතුළට ගන්නවා. ඊට පස්සේ යා ගන්නෙ කොහොමද? ගන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයෙන් පින්වත්නි. මේ තමයි මගේ දරුවගේ රූපය. මේ තමයි මගේ දරුවගේ කටහඬ අන්න කනින් ගන්නවා. මේ තමයි මගේ දරුවගේ සුවඳ කියලා නාසයෙන්ුත් ගන්නවා. මේ විදියට පින්වත්නි මේ හයම මැදිහත් නොවෙන්න පුළුවන්. නමුත් පින්වත්නි එළියේ තියෙන දේ ඇතුළට ගත්ත මගේ කියලා ඇයි දන්නේ නැති කමටනේ ගත්තේ. ගත්තට පස්සේ එයාගේ ඔළුවේ හැදෙනව නේද මගේ දරුවා කියලා රූපයක්. ඒතකොට ඇතුලේ හැදෙනවා මගේ දරුවා කියලා රූපයක්. ඒතකොට එයා බලනවා ඒ ඇතුලේ ඉන්න රූප සංඥාවට අනුව එළියේ දරුවා ගලපනවා හැම වෙලාවකම. කොහොමද ගලපන්නේ? මගේ දරුවා මෙහෙමයි. ඔය ඇහින්නේ මගේ දරුවගේ කටහඬ. එයා ඇතුලේ සංඥාවක් තියාගෙන ඉන්නවනේ දරුවා කියලා. ඒතකොට ඒකත් එක්ක දරුවා ගැලපෙන්නේ නැති වෙලාවක් එනවා. ඇයි? මේ දරුවා හේතු ප්‍රත්‍යයන්ගෙන් හැදිලා තියෙන්නේ. දරුවා ලෙඩ වෙනවා, දරුවා වයසට යනවා, දරුවා මැරෙනවා. එහෙම වෙන්න පුළුවන්නේ. ඒතකොට එළියේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දේවල් වලට අනුව ඇතුලේ දරුවා කියන සංඥාව වෙනස් වෙනකොට ගැටෙනවද නැද්ද? ගැටෙනවා. ඒක තමයි සාමාන්‍ය ලෝකෙට වෙන්නේ. ඇතුළට ගත්ත අර සංඥාව ඒ විදිහටම එළියේ පවතින්නේ නැහෙනි පින්වත්නි. එළියේ පවතිනවා නම් කිසි අවුලකුත් නැහෙනි. බුදුරු පහළ වෙලා වැඩකුත් නැහෙනි. ඉතින් මේ කිසිම වෙනස් නොවන නියතිවාදී ක්‍රියාවලියක් නේ තියෙන්නේ. ඉතින් මොකටද බුදුරු පහළ වෙන්නේ? දුක ගැන කියලා වැඩක් නැහෙනි. නමුත් මේ එළියේ තියෙන රූපේ වෙනස් වෙනවනේ. අන්න ඒ වෙනස් වීම මුල් කරගෙනම තමයි පින්වත්නි. ඒකට විකල්පයක් විදිහට මේ ඇහි ඇත්තම කතාව, කනේ ඇත්තම කතාව, මහා සලායතන සූත්‍රයේ තියෙන ආයතන 6 ගැන. ඒ ආයතන 6 ගැන ඇත්තම කතාව කියලා දෙන්නමයි බුදුරජාණන් වහන්සේටම පහළ වෙන්නේ. එතකොට ඇස පිළිබඳ දන්නේ නැතිකම, දකින්න නැතිකම, ඇස පිළිබඳ දකින්න නැතිකම, දන්නේ නැතිකම, ඇස පිළිබඳ යථාභූත ඥානෙ නැති නිසා මොකද වෙන්නේ? චක්කුස්මින් සාරජ්‍යති. ඇහැටත් ඇලෙනවා. රූපස්මින් සාරජ්‍යති. ඇහැට හම්බෙච්ච රූපයටත් ඇලෙනවා. ඊට පස්සේ චක්කු විඥාණයටත් ඇලෙනවා. චක්කු සම්පස්සීටත් ඇලෙනවා. චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච ඇහැ මුල් කරගෙන ඇතිවෙච්ච චක්කු සම්පස්සජා වේදනාවටත් ඇලෙනවා. වේදනාවට ඇලෙනකොට ඒ ඇහැ නිසා ඇතිවෙච්ච තණ්හාවටත් ඇලෙනවා. තණ්හාවට ඇලුනම සංසාරේ නිර්මාණය වෙනවා. එච්චරයි. තණ්හාපච්චය උපාදාන. තණ්හා වුණාට පස්සේ ආ උපාදානය කරගන්නවා. මගේ කියලා බැඳිලා යනවා. බැඳිලා ගියාම උපාදාන පත්‍ය බව බැඳීමට අනුව විපාක පිණිස කර්ම හැදෙනවා. එච්චරයි.
බැඳෙන්න මේ බැඳීමට අනුව විපාක පිණිස කර්මයක් නිර්මාණය වෙනවා. සිත කය වචනේ මුල් කරගෙන. උපාදානයට අනුව බැඳෙනවා. බැඳීමට අනුව භවපච්චයා ජාති. බැඳීමට අනුව විපාක පිණිස කර්ම හැදුනම ඊට අනුව තමයි මම නිර්මාණය වෙන්නේ. එතකොට මම නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? දෙවියෙක් මැව්ව නෙමෙයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන තියෙන්නේ. හේතු ප්‍රත්‍ය ඇහැ පිළිබඳ ඇත්ත කතාව දන්නේ නැතිකම නිසා තමයි මේක වෙලා තියෙන්නේ. ඊට පස්සේ භවපච්චයා ජාති ඉපදෙනවා. සමහර විට තිරිසන් ලෝකේ වෙන්න පුළුවන්. ඒ අනේකයි උපතේ තියෙන විවිධත්වයක්. මනුස්ස ලෝකේ වෙන්න පුළුවන්. ඇයි විපාක පිණිස කර්ම හැදුණු මෝස්තරයට අනුවනේ උපදින්නේ. ඉපදුනාට පස්සේ භවපච්චයා ජාති අන්නේ උපන් නිසා තමයි ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඔක්කොම ප්‍රශ්න ටික. එමනම් මේක පටිච්ච සමුප්පන්නව ඇති වෙන විදිහ ඇහැ කන නාසය දිවකය මනස කියන ආයතන හයේ කොහොමද තණ්හාව නිෂ්පාදනය කරලා සංසාර ගමන හදන්නේ කියන එක ගැනයි මේ කියන්නේ. ඊට පස්සේ ඔන්න චක්කුස්මින් ඇහැ ගැන දන්නෙත් නැහැ, රූපය ගැන දන්නෙත් නැහැ. එයා හැම එකටම ඇලෙනවා. ඊට පස්සේ ඇලුනට පස්සේ මොකද්ද? තස්ස සාරත්තස්ස සංයුක්තස්ස සම්මුල්ලස්ස අස්සාද පස්සිනෝ විහෙරතෝ ආයතින් පංචුපාදානස්කන්ධා උපචයං ගච්ඡanti අන්න. ඊට පස්සේ වෙන දේ කියනවා. ඇහැ ගැන දන්නෙත් නැහැ. දැන් මම මේ ඇහැ ගැන කියන්නේ මේකේ ඇහැ ගැන විතරක් නෙමෙයි තියෙන්නේ. මොකද මේ දේශනාව දිග දේශනාවක්. ඇහැ කන නාසය දිවකය මනස කියන ආයතන 6 ගැනම තියෙනවා මේ විදියට. ආයතන 6 ගැන කිව්වොත් හොඳටම තේරෙනවා. හැබැයි මම ඇහැ ගැන විතරක් කියන්නේ මේ දේශනාවට හම්බෙන කාලයට අනුව. ඒතර ඔබ දක්ෂ වෙන්න ඕන මොකද්ද? දක්ෂ ශ්‍රාවකෙක් නම් ඥානවන්ත මිනිස්සෙක් නම් ඇත්තටම මේ දුක හමාර කරගන්න ඕන නම් මේ එකෝ මහසලායතන සූත්‍රය බලන්න ඕන. නැත්තම් මම මේ කියන කතාව හොඳට මතක තියාගෙන යා කනටත් ගලපන්න ඕන. නාසයටත් ගලපන්න ඕන. දිවටත් ගලපන්න ඕන. දිවට ලොකු දෙයක් කරන්න බෑ. ඇහැට ලොකු දෙයක් වගේම. දිවට රස දැනෙනවා. හැබැයි රස දැනීමේ ක්‍රියාවලිය මානසිකාර ප්‍රත්‍යයෙන් දිවේ විඥානේ ජීවා විඥානේ ඇති වෙලා ස්පර්ශ වීම නිසා තමයි එයා ඇඹුල් රස, තිත්ත රස, කර රස, ලුණු රස, කරනවන රස ඔක්කොම රහ දැනගන්නේ. ඒතකොට මේ දැනගැනීම අස්සේ මේ දිවට නෙමෙයි රස දැනෙන්නේ. අපි හිතනවා දිවට රස දැනෙනවා කියලා. දිව උදව් වෙලා තියෙනවා රසයේ තීරුම් ගැනගෙන මේ මානසිකව ඒ ක්‍රියාවලිය ඇති වෙන්නේ. අපි දන්නේ නැති නිසා අපි හිතනවා දිවට තමයි රහ දැනෙන්නේ, ඇහැට තමයි රූප පේන්නේ කියලා. ඒක අපේ තියෙන නොදන්නාකම. මේක මානසික ක්‍රියාවලිය. මම හිතන්නේ මේක මිට වඩා තේරෙන්න කියන්න පුළුවන් කියලා. ඊට පස්සේ යා දන්නේ නැතිකම නිසා මොකද වෙන්නේ පින්වත්නි? ඒ දන්නේ නැතිකම නිසා යා ඇහැටත් ඇලෙනවා, දිව පැත්තෙනුත් එහෙමයි. දිවටත් ඇලෙනවා, ඊට පස්සේ දිවට හම්බෙන කෑමටත් ඇලෙනවා. එයා හිතනවා කෑමි තමයි රහ තියෙන්නේ කියලා. ඊට පස්සේ ජීවා විඥාණයටත් ඇලෙනවා. මේ විදිහට යා හිතාගෙන ඉන්නවා මේක ඇත්ත කතාව දන්නේ නැහැ. ඇත්ත කතාව දැනගත්තාම තමයි පින්වත්නි අර ඇහැ නිසා, දිව නිසා, කය නිසා, මනස නිසා ප්‍රපංච මෝරණ එක නවතින්නේ. ඔන්න ඊට පස්සේ එයා ඇහැට ඇලිලා, කනට ඇලිලා, ඇහැට ඇලිලා, රූපේට ඇලිලා මේ විදිහට ඉන්නකොට වෙන්නේ මොකද්ද? තස්ස සාරත්තස්ස සංයුක්තස්ස සම්මුල්ලස්ස අස්සාද පස්සිනෝ විහෙරතෝ ආයතින් පංචුපාදානස්කන්ධ. අන්න ඒ විදිහට ඇලුනාට පස්සේ අන්න ඒ විදිහට එක්ුණාට පස්සේ මොනවද එක්ුණේ? එයා ඇහැට එක් වෙනවා, එකතු වෙනවා. එක්ුණාට පස්සේ ඇහැ පිළිබඳ යා මුලා වෙනවා. අන්න ඒක තමයි අවුල තියෙන්නේ. ඇහැ පිළිබඳ යා මුලා වෙනවා. මුලා වුණාට පස්සේ ඇහි ආස්වාදයේ දකිමින් අනේ මේ ඇහැ නිසා කොච්චර දෙයක්ද උනේ කියලා යාට හිතෙනවා මේ රූපේ නිසා පුදුම ආස්වාදයක් ලබනවා. අනේ මගේ දරුවා ආවා කියලා ආස්වාදයක් ලබනවා. ඒ ආස්වාදේ නිසා ඔන්න ඒකේ තමයි අවදානම තියෙන්නේ. උන්වහන්සේ මතක් කරනවා විහෙරතෝ ආයතින් පංචුපාදානස්කන්ධා උපචයං ගච්ඡති. ඒ කියන්නේ පංචස්කන්ධය අනාගතයට මෝරන්න පටන් ගන්නවා. අන්න දුක කියන්නේ පංචස්කන්ධේනේ. මට පංචස්කන්ධ දුක ගැන කියන්න බෑ මෙතන. දුක කියන්නේ පංචස්කන්ධ දුක අනාගතයට මෝරන්න පටන් ගන්නවා. ඇයි අනාගතයට මෝරන්නේ? බලන්න එහෙමනම් පින්වත්නි ඇහැ කන මේ මානසික ක්‍රියාවලිය අදට 2600කට එහා පැත්තේ කිව්වා කියන්නේ හරි පුදුමයිනේ. මේ අද මනෝවිද්‍යාඥයෙකුට හරියට මේ මානසික රෝග ටික ගැන හරියට කියාගන්න බෑ. ඉතින් මේ හරියට මනස කොහොමද මේ මානසික රෝගයක් හැදෙන්නේ කියලා හිතන්න බෑ. නමුත් බලන්න උන්වහන්සේ කියනවා මේ ඇහැ පිළිබඳ නොදන්නාකම නොදක්නාකම යථාභූත ඥානෙ නැති කරාම එයා ඇහැට ඇලෙනවා. ඇහැට ඇලීම නිසා මොකක්ද උනේ? ඇහැට ඇලීම නිසා මුලා වෙනවා ඇහැට.
ආස්වාදයට මුලා වෙනවා. ඊට පස්සේ පංච ඒකේ අවදානම තමයි මේ පංච උපාදානස්කන්ධය තමයි දුක. ඒක අනාගතයට මෝරනවා. නැවත උපතක් කරා යන විදියට මෝරන්න පටන් ගන්නවා. අන්න මේ මෝරනකොට මොකද්ද වෙන්නේ? මෝරනකොට උන්වහන්සේ මතක් කරනවා චස්ස පෝනෝ භාවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබි නන්දිනී. ඒ කියන්නේ පින්වත්නි එයාගේ නන්දි රාගයෙන් පිළිගන්න පුනර්භවයක් ඇති කරන අන්න පෝනෝ භාවිකා පුනර්භවයක් ඇති කරන තණ්හාවක් ඇද්ද අන්න ඒ තණ්හාව වැඩෙනවා. එතකොට මේ තණ්හාව වැඩිලා තියෙන්නේ මොකක් නිසාද? ඇහැ නිසානේ පින්වත්නි. කන නිසානේ වැඩිලා තියෙන්නේ. එහෙම මෝරනකොට මොකද්ද වෙන්නේ? මෝරන්න පින්වත්නි උන්වහන්සේ මතක් කරනවා මේ එයාගේ කායික දුක් මෝරනවා කියනවා. මානසික දුක් මෝරනවා කියනවා. කායික පරිදාහයන් වැඩෙනවා කියනවා. මානසික පරිදාහයන් වැඩෙනවා කියනවා. කායික දැවිලි ඇති වෙනවා. මානසික දැවිලි ඇති වෙනවා. මේ වෙලාව ඔන්න දැන් ඔබ බලන්න මේ වෙලාවට ගලපලා මේ මොහොතේ ඔබට කායික දැවිල්ලක් හෝ මානසික දැවිල්ලක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් ඇහැ නිසා වෙච්ච වැඩක්. එක්ක කන නිසා මැදිහත් වෙලා, එක්ක නාසය මැදිහත් වෙලා, එක්ක දිව මැදිහත් වෙලා, එක්ක ශරීරය මැදිහත් වෙලා, කොතනින් හරි මැදිහත් වීමක් නිසාමයි මෝරලා තියෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා මේ කතාව කනටයි නාසයටයි දිවටයි ওই විදිහටම කියනවා. කියලා උන්වහන්සේ මතක් කරනවා අනිත් පැත්තට. ඔන්න බලන්න ඒක ගැලවෙන විදිය මහණෙනි ඇස පිළිබඳ යථාභූත වශයෙන් යා දන්නවා කියනවා යා දකින්නවා කියනවා. රූපයේ පිළිබඳවත් ඇහි විඥානයේ පිළිබඳවත් විඥාන ප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච ස්පර්ශයේ පිළිබඳවත් ස්පර්ශයේ තුලින් ඇතිවෙච්ච වේදනාව පිළිබඳවත් එයා තුල පින්වත්නි යථාභූත වශයෙන් යථාභූත කියන්නේ ඇත්තම කතාව. යථාභූත කියන්නේ ඒක. ඇත්ත ඇති සැටියෙන් දකිනවා. යථාභූත ඥානය කියලා කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකීමේ ඥානය කියන එක. එතකොට ඇහැ පිළිබඳව යා ඇත්තම කතාව දැනගත්තාම පින්වත්නි දැකගත්තාම රූපයේ පිළිබඳව ඇසේ විඥානේ මේ ඔක්කොම ඇහැ මුල් කරගෙන ඇති වෙන මේ ක්‍රියාවලිය පිළිබඳව ඇත්තම කතාව යථාභූත වශයෙන් දැනගත්තාම දැකගත්තාම උන්වහන්සේ මතක් කරනවා චක්කුස්මින් න සාරජ්‍යති. අතනිකෝ සාරජ්‍යති කියලානේ. චක්කුස්මින් න සාරජ්‍යති. ඇහැට ඇලින්නේ නැහැ කියනවා. ඇයි ඇහි ඇත්ත කතාව දන්නවනේ. රූපේට ඇලින්නේ නැහැ කියනවා. එතකොට ඕකේ තවත් ගැඹුරට යනකොට තමයි රූපේ ඇත්තම කතාව එයාම මේ දැක ගන්න පටන් ගන්න. කොහොමද දැකගන්නේ රූපේ ඇත්තම කතාව? දැන් දැනගන්න විදියනේ කිව්වේ දැකගන්නේ. මේ රූපේ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින්. එතකොට මගේ මේ කය තියෙන පඨවි ආපෝ තේජෝ එළියේ තියෙන මේ රූපවලත් පඨවි ආපෝ තේජෝ වායෝ වලට වඩා නැහැ. එළියේ මේ ගලක කන්දක තියෙනවා නම් ඝන වෙච්ච ගතියක් මේ ශරීරයේ තියෙන්නේ එවැනි පඨවි ගතියක්. එළියේ මේ ඇලක දොලක ගඟක ජලාශයක ගලාගෙන යන ජලයේ තියෙනවා වැగిරෙන ගතියක් මගේ මේ ඇතුලේ තියෙන ලේවල සැරමවල සෙමවල ඊට පස්සේ මූත්‍රාවල තියෙන වැగిරෙන ගතියක්. ඒතර මගේ ඇඟත් හැදිලා තියෙන මේ වැగిරෙන දේවල් වලින්. අයිකට තව මලාලේ ප්‍රශස්තයි අවබෝධය. අන්න ඒ අවබෝධය ස්ථාවර වෙනකොට තමයි අරහත්ත්වයටපත් වෙන්නේ. දැන් මෙයා දැනගන්නවා විතරනේ රූපය ගැන. රූපය ගැන ගැඹුරින් දකින්නේ නැහැ තවම. එතකොට රූපය දැක ගන්නකොට යාට තේරෙනවා මේ එළියේ තියෙනවා නම් හෙලවෙන චලනීය වෙන පිම්බෙන ගතියක් මේ ඇඟේ තියෙන්නේ මේ හුළඟේ තියෙන හෙලවෙන ගතියක් තියෙන්නේ මේ ශරීරයේ තියෙන්නේ හෙලවෙන පිම්බෙන චලනීය වෙන ගතියක්. එතකොට එළියේ තියෙනවා නම් මේ හිරු රශ්මියේ හැම දිරවන ගතියක් මේ ශරීරයේ දිරවන පැසවන ගතියක් තියෙනවා. එතකොට මේ එළියේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ මේකෙත් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. එහෙමනම් මේ එළියේ තියෙන පදාර්ථ වලින්මයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ කියලාත් එයා දැනගන්නවා. ඒ දැනගන්නකොට එයා තේරුම් ගන්නවා ඒක හරිනේ පින්නත්නි. අපි මේකේ සත්වයේ පුද්ගලෙක් කෙව්වට එළියේ තියෙන කැම වලින්ම නියඟ හැදෙන්නේ. අපි මේකේ සත්වයේ පුද්ගලෙක් හොයනවා මම කියලා කෙනෙක්. ඇත්තටම මේකේ සත්වයේ පුද්ගලෙක් කොහොමද හොයන්නේ? එළියේ තියෙන කැම වලින්මනේ පොඩි ළමෙක් හැදෙන්නේ. මේ පසේ සාරයේම එකතු වෙලානේ හැදෙන්නේ. එතකොට ඒ වගේ ඉතා ගැඹුරින් රූපය දකින්න. එතකොට රූපය ගැන යාර කලකිරෙනවා. කලකිරෙනවා කියන්නේ මහාන වෙනවා කියන එක නෙමෙයි. රූපේ ඇත්ත කතාව දැක්කම යථාභූත ඥානයක් උපදිනවා. එච්චරයි. ඒ කලකිරීම කියන්නේ කලකිරීම නිසා නොයල්ම නිසා පින්වත්නි නොයල්ම කියන්නේ විරාගයත් විරාගයේ නිසා මිදීමක් ඇති වෙනවා හිතේ. ඒකට කියනවා විමුක්තිය කියලා. මිදීම නිසා මිදුණා කියලා ඥානයක් ඇති වෙනවා. විමුක්ති ඥානයක් ඇති වෙනවා. ඒ විමුක්ති ඥානි ස්පර්ශ කරේ. ඒ කියන්නේ අරහත් සිත. එවැනි සිතකටපත් වුණු කෙනෙක් ඉතින් අන්තිම දැනීම මාත්‍රයත් විදර්ශනා කර ඉන්නවා. ඇයි ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ අය මරුණාම උපදින්නේ නැහැ.
එතකොට දැන් බලන්න මෙයා ඇහැ කන නාසය දිවකය මනස කියන ආයතන හයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන දේවලුත් චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ જીවහා විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ කියන කාරණාත් ඒ වගේම චක්කු සම්පස්සේ සෝත සම්පස්සේ ගාන සම්පස්සේ જીවහා සම්පස්සේ කාය සම්පස්සේ මනෝ සම්පස්සේ කියන ස්පර්ශයත් ස්පර්ශ ප්‍රස්තියෙන් ඇති වෙන චක්කු සම්පස්සජා වේදනා ඇස නිසා ඇති වෙන සැප හෝ දුක් හෝ මධ්‍යස්ථ විඳීම සෝත සම්පස්සජා වේදනා කන නිසා ඇති වෙන සැප හෝ දුක් හෝ මධ්‍යස්ථ වේදනා ඔච්චරනේ ඇති වෙන්නේ කනිනුත් ඔච්චරයි දිවෙනුත් ඔච්චරයි ඒක රස රහයි නම් සැපක් එනවා රස නැත්නම් දුකක් එනවා සමහර කෑම වලදී විශේෂ අදහසක් නැහැ මොකක්වත් අපිට තියනවට කනවා එච්චරයි එතකොට ඒ වේදනාව ASCII අපේ හිත හැම වෙලාවෙම අනුසේ ධර්මයකට බහිනවා මම ඒක කියන්න යන්නේ ඒක ටිකක් තවත් ගැඹුරු වෙනවනේ අනුසේ රාග එක්ක සැප වේදනාව ASCII හැම වෙලාවෙම හිත බහිනවා රාග අනුසේට දුක් වේදනාව තුළ හැම වෙලාවෙම හිත බහිනවා පටිඝ අනුසේට ඒ අනුසේ ධර්මයකට හිත බහිනවා ඒ අනුසේ විතරක් තිබ්බත් නැවත උපදිනවා අනුසේ විතරක් තිබ්බත් උපදිනවා මව කුසු දර්භාසයකට එනවා අනුසේ විතරක් තිබ්බත් ඒකයි මේ පුංචි ළමෙක් එහෙම එයා මැරුණාට පස්සේ ආයෙ උපදින්නේ ඒකයි. ඇයි ඒ ළමයාගේ අනුසය තියෙනවනේ උපාදානයක් නැහැ ඒ ළමයාට. මාසෙන් විතර ළමෙක් මැරුණොත්. එහෙම එපා දැන් සමහරට උපන් ළමෙක් ඉපදුණු ගමන් මැරිලා යන්න පුළුවන්. ඒතර ඉපදුණු ගමන් ළමෙක් මැරෙන්නේ උපාදානය නිසා නම් භවය ඇති වෙන්නේ කොහොමද හඳුරන්නේ? උපාදානය නිසා ඇති වෙන භවයක් නම් පොඩි ළමයෙකුට උපාදානයක් නැහැ නේ කියලා තර්කයක් හදන්න පුළුවන්. පොඩි ළමයෙකුට උපාදානක් නැහැ මේ මගේ අම්මා කියලා දන්නෙත් නැහැ උපාදානය නැතිහලු ඔබ වහන්සේලා කියනවා භවය හැදෙන්නේ භවය නිසාලු ජාතිය හැදෙන්නේ කෝ පොඩි ළමයෙකුට උපාදානය උපාදානය නැති වුණාට පොඩි ළමයිගේ අනුසේ පවතිනවා සාංශාරික පෝෂණය වෙච්ච අනුසේ පවතින අනුසේ තිබ්බත් උපතක් කරා යනවා දැන් බලන්න චක්කුස්මින් සාරජ්‍ය චක්කුස්මින් න සාරජ්‍යත ඔන්න ඊට පස්සේ මේ ඇහි කතාව දන්න නිසා යා ඇහැට ඇලෙන්නේ නැහැ රූපේසු න සාරජ්‍යති ඇහැට ඇලෙන්නෙත් නැහැ රූපේට ඇලෙන්නෙත් නැහැ අන්න බලන්න එයා දන්නවා මේ රූපේ මෙතන ඇති වෙන මානසික ක්‍රියාවලිය දන්නවා. ඊට පස්සේ චක්කු විඥානේන සාරජ්‍යති. ඇහි විඥාණයට ඇලෙන්නෙත් නැහැ කියනවා. චක්කු සම්පස්සේන සාරජ්‍යති. ඇහි ස්පර්ශයට ඇලෙන්නෙත් නැහැ කියනවා. සැප හෝ දුක් හෝ අදුක්කම වශයෙන් ඇති වෙන වේදනාවට ඇලෙන්නෙත් නැහැ කියනවා. ඇලෙන්නේ නැත්නම් අනුසයක් වැඩෙන්නේ නැහැ අන්න. අනුසය නිසාත් උපදිනවා කියලා මං කිව්ව නේද? අනුසයක් බැහැ ගන්න නැත්නම් අනුසේකුත් වැඩෙන්නේ ඇයි සැප හෝ දුක් හෝ මධ්‍යස්ථ විඳීමටත් නොයල්මක් නේ ඇති වෙන්නේ නොයල්ම නිසානේ පින්වත්නි හිතේ විමුක්තියක් ඇති වෙන්නේ විරාගය නිසා තමයි පින්වත්නි විමුක්තිය මතුවෙන්නේ ඊට පස්සේ යා නොයල්ම ඇති වෙලා ඒ නොයල්ම ඇතිවීම නිසාම එක් නොවි වාසය කරනවා ඉස්සෙල්ලා කියන්නේ එක් වෙලා වාසය කරන රූපේ දන්නේ නැති නිසා දැන් එක් නොවි වාසය කරනවා එතකොට යාගේ හිත මුලා වෙන්නේ නැති නිසා ආදීනව දකිනවා අනේ මේ රූපේ මොන ආස්වාදයක්ද ඇයි ඔය රූපේ වෙනස් වෙනකොට ආයි මගේ හිත වෙනස් වෙනවනේ අන්න ඔය රූපේ නිසා සැපයක් තියෙන බව හැබෑව අන්නේ මනුස්සේ හිතන විදිහ බලන්න හැබැයි රූපේ වෙනස් වෙනකොට මගේ හිතේ ඇති වෙච්ච සතුට සොම්නස වෙනස් වෙනවනේ දරුවා නිසා සතුටු වුණ බව හැබෑව ආස්වාදයක් තිබ්බා දරුවා වෙනස් වෙනකොට අනේ ආස්වාදය අනිත්‍ය වෙනවනේ අන්න බලන්න පින්නත් එතකොට යා ඒ ආස්වාදේ නිසා ආදීනව දකින්න. ඔකට කියන්නේ ආදීනවම් පජානාති කියලා. ආදීනව දැක්කම පංච උපාදානස්කන්ධය අනාගතයට මෝරන්නේ. ඉස්සෙල්ලා කොහොනේ මෝරනවා කියලා. අනාගතයට මෝරන්නේ. අනාගතයට මෝරන්නේ නැති නිසා යාට වෙන කාරණේ තමයි මොකද්ද වෙන්නේ? අනාගතයට මෝරන්නේ නැති නිසා පින්වත්නි පුනර්භවයේ ඇති කරන නන්දි රාගය ඇති කරන තණ්හාවක් ඇද්ද? අන්නේ තණ්හාව ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. තණ්හාව ප්‍රහාණය වෙනකොට පින්වත්නි කායික දැවිලි, මානසික දැවිලි, කායික පීඩා, මානසික පීඩා මේ සියල්ලම ප්‍රහාණය වෙලා කායික සැපයත් මානසික සැපයත් මේ මොහොතේ විඳින්න පටන් ගන්නවා. අන්න බලන්න. ඒක හරියම නිර්ාමිසයි. ඔය කැලෑවල හිම සමහර සාහනංශලා ඉන්නවා. ඒ නිර්ාමිස සුවේ විඳිමින් හුදේකලාවේ ඉන්නවා. කෙනෙක් කියනවා අනේ කොහොමද දන්නේ කවුරුවත් නැතුව මේ කැලෑවලට වෙලා ඉන්නේ කියලා. ඇයි? අපි වගේ නෙමෙයි. මේ නිර්ාමිස කවුරුත් රත්විඳපු නැති කායික සැපයක් මානසික සැපයක් විඳිනවා. ඒ පංචස්කන්ධය අනාගතයට මෝරන්නේ නැති වුණාට පස්සේ නන්දි රාගයේ හදන නැවත පුනර්භවයේ පෝනෝ භාවිකා පුනර්භවයේ හදන තණ්හාව නැති වුණාට පස්සේ කායික සැපේ මානසික සැපේ විඳිනවා. කායික දැවිලි මානසික දැවිලි නෑ. අයි අපිට කායික දැවිලි මානසික දැවිලි තියෙනවනේ. තණ්හාව තියෙන නිසා. ඒක අපි අත්විඳලා නෑ නේ.
අපේ ජීවිතය තුල අත්විඳලා නැති නිසා ඔබට ඒ කාරණේ ගැන හරිය අදහසක් නැහැ. එන්නේ ඉබඳු කෙනෙක්ගේ චින්තනීය තමයි සම්මා දිට්ඨිය කියනවා. අන්න එහෙම කල්පනා කරන කෙනෙක්ගේ දැක්ම තමයි මොකද්ද? සම්මා දිට්ඨිය. ඒ දැක්මට අනුව එයා කල්පනා කරනවා. අන්න සම්මා සංකප්ප. මේක මේ අමුතුවෙන් මම දැන් සම්මා දිට්ඨිය දැන් ඊළඟ සතිය සම්මා සංකල්පේ වඩන එහෙම ගන්නෑ. බලන්න උන්වහන්සේ දේශනා කරන්නේ ඒ බඳු කෙනෙක්ගේ චින්තනය තමයි සම්මා දිට්ඨිය කියනවා. ඒ සම්මා දිට්ඨියට අනුව දැක්මට අනුව තමයි මහණෙනි කල්පනා හැදෙන්නේ කියනවා. එහෙම නෙමෙයිද කල්පනා හැදෙන්නේ? ඒක සම්මා සංකප්ප. ඒ කල්පනා කරන විදියට අනුව නෙමෙයිද පින්වත්නි කතා කරන්නේ? සම්මා වාචා. නිරායාසින් ආර්ය ශ්‍රාණි මාර්ගයේ වැඩෙනවා. ඒ ආර්ය ශ්‍රාණි මාර්ගයේ වැඩෙනකොට පින්වත්නි මේ මාර්ගයේ වැඩෙන කෙනාගේ ජීවිතය තුළ එවැනි කල්පනා ඇති වෙනකොට එයාගේ ජීවිතේ පිරිසුදු වෙනවා. ආජීව සම්මා ආජීව. වරදක් වෙන්නේ නැහැ කය මුල් කරගෙන. සම්මා කම්මන්ත. හොඳට හිත එකඟයි විසිරෙන්නේ නැහැ. සිහිය පිහිටනවා. සම්මා සති. හැම කුසල් සිතකම එකඟතාවයක් පවතිනවා. සම්මා සමාධි එච්චරයි. අපි මේ සම්මා දිට්ඨිය වඩන්නේ කොතනින්ද පටන් ගන්නේ? පන්සල් යනවා පොයේටවත් ගිහින් වඩනවා කියනවා. එහෙම එකක් නැහැ නේ. එයි දැක්ම පිරිසුදු වෙනකොට ඊට අනුව කල්පනා හැදෙනවා. ඊට අනුව කතා කරනවා. ඊට අනුව යා හැසිරෙනවා. ඊට අනුව වීරිය කරනවා. සම්මා වායාම. ඊට අනුව සිහිය පවත්නවා. ඊට අනුව හිත ඒකඟතාවයක් ඇති වෙනවා. සම්මා සමාධියෙන් හමාර වෙනවා. හමාර වෙනකොට මොකද්ද වෙන්නේ? එයා තුල සතර සතිපට්ඨානයත්, සතර සම්‍යක් ප්‍රදාන වීරියත්, සතර ඉරිදිපාදයත්, පංච බලයත්, සප්ත බොජ්ජ පංච ඉන්ද්‍රියත්, පංච බලයත්, සප්ත බොජ්ජංගයත් කියන සම්තිස් බෝධිපාක්ෂික ධර්මම වැඩෙනවා. ඒ හිත තුල. අමුතුවෙන් හොවඩන්න දෙයක් නැහැ. ඇහි ඇත්ත කතාව දැනගත්තාම, කනේ ඇත්ත කතාව, නාසයේ, දිවේ, කයේ, මනසේ ඇත්ත කතාව දැනගත්තාම බලන්නකො මේ ධර්ම එකට එකක් පූර්ණේ වෙන විදිය. එතකොට උන්වහන්සේ මතක් කරනවා තස්සිමේ ද්වේ ධම්මා යුගනද්දා. පින්වත් මහණෙනි, ඔහු තුල ධර්ම දෙකක් වැඩෙනවා කියන ඕන මතක තියාගන්න. වඩන්න ඕන ධර්ම දෙකක් තියෙනවා. මොනවාද? සමත විපස්සනා. වැඩෙනවා නිකම්. ආයි වඩන්න හොයන්න ඕනේ නැහැ. ආරාම වලට ගිහින් හොයන්න ඕනේ නැහැ. වැඩෙනවා ඇහැ ගැන ඇත්ත කතාව දැනගත්තාම. ඊට පස්සේ සෝ යෝ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය අභිඤ්ඤා පරිජහනාති. ඒ පින්වත් මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් පිළිසිඳ අවබෝධ කළ යුතු යමක් ඇද්ද? ඒ ඔහු අවබෝධ කරනවා. මොකද්ද? අවබෝධ කරන්න තියෙන්නේ මොකද්ද? විශිෂ්ට ඥාණයෙන්. පංච උපාදානස්කන්ධ දුක. අවබෝධ කරන්න තියෙන්නේ ඒකයි, එච්චරයි. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා අභිඤ්ඤා පහතබ්බා අභිඤ්ඤා පජහති. ප්‍රහාණය කළ යුතු යමක් ඇද්ද? ඒ ජීවිතේ ප්‍රහාණය වෙන මොනවද පින්වත්නි මේ නිවන පිණිස ප්‍රහාණය කරන්න ඕන? අවිද්‍යාවයි තණ්හාවයි. අවිද්‍යාවයි තණ්හාවයි දෙක තමයි ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා අභිඤ්ඤා භාවේතබ්බා අභිඤ්ඤා භාවේති. විශිෂ්ට ඥාණයෙන් වැඩි යුතු යමක් ඇද්ද? එය වඩලා ඉවරයි. එයාගේ වැඩිම සම්පූර්ණ වෙන්න පටන් ගන්න. මොකද්ද? විශිෂ්ට ඥාණයෙන් වඩන්න තියෙන සමත විපස්සනා. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරන අභිඤ්ඤා සච්චිකාතබ්බා අභිඤ්ඤා සච්චි කරෝති. මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් සාක්ෂාත් කළ යුතු දෙයක් තිබේද? ඒ සාක්ෂාත් කරනවා කියනවා. මොනවද විශිෂ්ට ඥාණයෙන් සාක්ෂාත් කරන්න තියෙන්නේ? විද්‍යා විමුක්තිංච ඉමේ ධම්මා අභිඤ්ඤා සච්චිකාතබ්බා. පින්වත්නි, විද්‍යාවත් විමුක්තියත් තමයි සාක්ෂාත් කරන්න තියෙන්නේ. එවැනි සාක්ෂාත් කරපු කෙනෙක් ඉතින් එයා අන්තිම දැනීම මාත්‍ර විදර්ශනා කර කර ඉන්නවා, ආයි උපදින්නේ නැහැ. ඒ නිසා ඔන්න ඔය විදිහට ඇහැ නිසා දැන් බලන්න මේ ඇහැ කන නාසය දිවකය මේ අවබෝධය Taman තුලම නේද හදා ගන්න ඕනේ එහෙම. දැන් මේ දේශනාව මෙහෙම තේරෙන්නේ නැති වෙයි. Taman තුල මේ දැනීම ඇති වෙනකොට එයා නිකලෙස් වෙලා නැවත උපතක් කරා නොයන විදියට සම්පූර්ණයෙන්ම නිවිල යනවා. සම්පූර්ණයෙන්ම නිවෙනවා. සම්පූර්ණයෙන්ම නිවුනාම එයා ඉතින් අන්තිමටම ඇති වෙන දැනීම මාත්‍රයක් තියෙනවා. ඒකත් විදර්ශනා කර කර ඉන්නවා. මම මේ ඉන්නේ මගේ හදවත වැඩ කරනවානේ. ඇයි කෙලෙස් නැහැ මුකුත්. මොලේ ක්‍රියාත්මක වෙනවා. මම තද නින්දකට වැටිලා නැහැ. මම ඉතින් මගේ මේ ආස්වාස ප්‍රාස්වාසය තියෙනවා. ජීවිතේන්ද්‍රිය රූපේ බිඳිලා නැහැ. මේ අවසාන දැනීම මාත්‍රේ ඉච්චරයි. ඊට වඩා දෙයක් නැහැ අපිට. අපි දැකපු ඒවා නිසා ප්‍රපංච හද ඉන්නවා. අහපුවා නිසා ප්‍රපංච හදනවා අතීතයට අනාගතයටයි. ඒ ඔක්කොම හද අපි මේ තණ්හාවෙන් භව ගමන හදා මේ සංසාරේ නිර්මාණය කර ඉන්නවා. මේ ගමන අතහැරලා දාන වැඩපිළිවෙල ඉලක්කයට කියලා තියෙද්දි අපි කවි ටිකක් ඉන්නවා. ඒ නිසා පින්වත්නි, ඔබ හැම දිනාටම ජීවිත අවබෝධයේ පිණිස, ධර්ම අවබෝධයේ පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා